ආයුබෝවන් දුවේ පුතේ මේ ඕගලන්ට මානව දේහ ක්‍රියාවලි පාඩම යටතේ ඉදිරිපත් කරන ලබන 4 වෙනි වැඩසටහන වීඩියෝ වැඩසටහන මම 3 වෙනි වැඩසටහන යටතේදී ඕගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා දේහයේ රුධිරයේ අඩංගු සංයුතිය රුධිර සංසරණ පද්ධතිය යටතේ තියෙන රුධිරයේ අඩංගු සංයුතිය එහෙම නැත්නම් රුධිරයේ අඩංගු තියෙන්නේ මොනවද කියන එක පැහැදිලි කරලා දුන්නා. ඒ රුධිර සෛල වලින් කරන කාර්යයන් මොනවද කියන එක පැහැදිලි කරලා දුන්නා. මම අද ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙන්නේ රුධිර සංසරණය. ඒ කියන්නේ අපේ දේහය පුරා කොහොමද රුධිර සංසරණය වෙන්නේ ගමන් කරන්නේ කොහොමද කියන එක තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් දුවේත්තේ මේ දැන් අපේ ගෙවල් වලට නල මාර්ගයෙන් වතුර එනවනේ. ඒ නල මාර්ගයෙන් වතුර එන්නේ කොහොමද? නල මාර්ගයෙන් වතුර එන්නේ පොම්පාගාරයක් තියෙනවා. නගරේ කොතන හරි තැනක ජල පොම්පාගාරයක් තියෙනවා. ඒ පොම්පයකින් තමයි වතුර පොම්පයකින් තමයි පොම්ප කරලා එලා වතුර නල මාර්ගයෙන් නැත්නම් නිකාම ඇලට ඔයක තියෙන වතුර ගලාගෙන ඉන්නේ නැහැ. පොම්පාගාරයක් තියෙනවා. අන්න ඒ වගේ අපේ දේහය පුරා රුධිරය සංසරණය කිරීම සඳහා පොම්පාගාරයක් තියෙනවා. මොකක්ද මේ පොම්පේ? ඒකට තමයි අපි කියන්නේ හදවත හෘදය කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. හෘදය. එතකොට මේ හෘදය කොහෙද තියෙන්නේ? හෘදය තියෙන්නේ අපේ උරස් කුහරේ. උරස් කුහරේ මේ උදරේ මේ උරස් කුහරේ ඉදිරියේ මදක් වම් පැත්තට බරව. උරස් කුහරේ ඉදිරියේ මදක් වම් පැත්තට බරව මෙන්න මේ හරිය. ඒතර ඒක කොච්චරද ප්‍රමාණය? සාමාන්‍ය වැඩිම පුද්ගලයෙකු තමුන්ගේ මෙන්න මේ අතේ මෙන්න මේ ප්‍රමාණයක් කියන එක තමයි සාමාන්‍යයෙන් අපි පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ හෘදයේ පිහිටීම තමයි මම ඔයාලට පැහැදිලි කරේ. එතකොට අපි මේ හෘදයේ රුධිර සංසරණය ගැන කියන කොටස රුධිරයේ ව්‍යුහයත් එක්කම මම හෘදයක දික්කඩක් රූපකණක් එක්කම පැහැදිලි කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. එතකොට අපි අද පාඩම ලියා ගන්න රුධිර සංසරණය කියලා ලියා ගන්න. රුධිර සංසරණය කියලා ලියලා ලියා ගන්න හෘදයේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය. හෘදයේ ව්‍යුහය හා ඒ කියන්නේ ව්‍යුහය කියන්නේ හැදලා තියෙන ආකාරය සහ ක්‍රියාකාරීත්වය. මම මේක ඔයාලට පස්බීමේ පේන්නේ නැති මම මේ රූපසටහන දාලා තිබුණා. බලමු මේ හෘදයේ ව්‍යුහය කොහොමද කියන එක. හෘදයේ තියෙනවා ප්‍රධාන කුටීර 4. හෘදයේ ප්‍රධාන කුටීර 4 එකක් තමයි දකුණු කර්ණිකාව. ඒත් ඉහළින් තියෙනවා කර්ණිකා දෙකක්. දකුණු කර්ණිකාව වම් කර්ණිකාව. පහළින් තියෙනවා කෝෂිකා. දකුණු කෝෂිකාව සහ වම් කෝෂිකාව කියලා කුටීර 4ක් තියෙනවා. එතකොට ඔයාලා මේක ඇඳ ගන්න ඕන. මේ උත්තර ඇඳ ගන්න ඕන. මම පැහැදිලි කරාට පස්සේ මේ සාමාන්‍ය වම් කෝෂිකාවේ විත්ති ඝනකමට අනිත් දැන් මේ වගේ විත්ති ඝන මේ කෝෂිකාවල විත්ති ඝනකමට මෙන්න මේ කර්ණිකාවල විත්ති ඝනකම් අඩුවෙන් අනිත් ඕන. ඒක ඒ කියන එක කරුණු පැහැදිලි කරන්න ඊළඟ කොටස් වලදී. හොඳයි. දැන් අපි මේකේ ව්‍යුහයත් එක්කම ක්‍රියාකාරීත්වයත් පැහැදිලි කරගෙන යනවා. හැබැයි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගෙන යනවා පාඩම පැහැදිලි කරලා දෙන්න උවමනාවට. නමුත් මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක මම අවසානයේදී කියලා දෙන්නම්. හොඳයි. දැන් අපේ දේහය අපර දෙසින් දේහේ පාදයෙන් අපර දෙසින් අපිරිසුදු වෙන රුධිරය. ඒ කියන්නේ සෛල වලට ඔක්සිජන් දීලා සෛල වල තියෙන කාබන් ඩයොක්සයිඩ් අරගෙන දේහයේ අපර දෙසින් අපිරිසුදු රුධිරයේ හෙවත් ඔක්සිජනී රුධ රුධිරය මම මෙතන ලියන්නම් ඔක්සිජනී රුධිරය අපි ඔයාලට සාමාන්‍යයෙන් කියන්නේ අපිරිසුදු රුධිරය කියලා. අපිරිසුදු රුධිරය අරගෙන යනවා අදර මහා සිරාව ඔස්සේ මෙන්න මෙතන කියලා කිව්වේ දකුණු කර්ණිකාවට අරගෙනවා. ඊට පස්සේ දේහයේ ඉහළ කොටසෙන් අපිරිසුදු වෙච්ච රුධිරය ඒවත් ඔක්සිජනී රුධිරය මෙන්න මේ උත්තර මහා සිරාව ඔස්සේ මෙන්න මේ දකුණු කර්ණිකාවට එනවා. ඒ රුධිරය මෙන්න මෙතන තියෙනවා සිදුරක්. මේ සිදුර පාලනය කරන්න තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය කියලා කපාටයක්. තැලි 3ක් තියෙන කපාටයක් ත්‍රිතුණ්ඩ කපාටය. මේ ත්‍රිතුණ්ඩ කපාටයක් අරගෙන මෙන්න මේ දකුණු කෝෂිකාවට එනවා. මේ අපිරිසුදු රුධිරය පිරිසුදු කර ගැනීම සඳහා පෙනහල්ලට යනවා. පෙනහල්ලට ගමන් කිරීම සඳහා
මෙන්න මෙතනින් පටන් ගන්නවා මෙතනින් කියලා කිව්වේ ත්‍රිතුන් මේ දකුණු කෝෂිකාවෙන් පටන් ගන්නවා නලයක් මෙන්න මේ වගේ මේකට අපි කියනවා පුප්පුසීය ධමනි. මේ පුප්පුසීය ධමනි එක වම් සහ දකුණු දෙසට බෙදෙනවා. මේක වම් පුප්පුසීය ධමනි මේක දකුණු පුප්පුසීය ධමනි. මේක කාපාඩේ වගේ පෙන්නන කරන්නේ ඒකමම මෙන්න මේක වම් සහ දකුණු පැත්තට බෙදෙනවා. මේක වම් පුප්පුසීය ධමනි මේක දකුණු පුප්පුසීය ධමනි. මේ පුප්පුසීය ධමනි ඔස්සේ මේ අපිරිසුදු රුධිරය පුප්පුසීය කියලා කියන්නේ පොතේ පෙනහල්ලට මේ පෙනහල්ලට ගමන් කරනවා මෙන්න මේ විදිහට අපිරිසුදු රුධිරය. ඊට පස්සේ පෙනහල්ලේදී මොකද කරන්නේ? අපි අර ශ්වසන පද්ධතියේදී මතක ඇති ඔයාලට කතා කරා ගර්භ තුලදී වායුව මාරු වෙනවා ඔක්සිජන් ටික ලේ වලට දෙලා පිරිසුදු වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ටික පෙනහල්ලට දීලා වෙලා ගර්භ තුලින් ප්‍රශ්වාස වාතයෙන් පිට කරනවා. එතකොට මෙන්න මේ පෙනහල්ලට ගිහිල්ලා පෙනහල්ලේදී පිරිසුදු වෙනවා. පිරිසුදු වෙලා ඉඳලා පෙනහල්ලෙන් ආපහු හෘදයට රුධිරය ගලාගෙන එනවා ඔක්සිජනේ කෘත රුධිරය. පිරිසිදු රුධිරය මෙන්න මෙතන. ඒතකොට පෙනහළු දෙකෙන් නල දෙක බැගින් හතරක් එනවා. අපි ඒවට කියනවා පුප්පුසීය සිරා කියලා. මේ පුප්පුසීය සිරා ඔස්සේ ගලා එන්නේ පිරිසිදු රුධිරය. එහෙම නැත්නම් අපි ඒවට කියනවා ඔක්සිජනේ රුධ. ඔක්සිජනී කෘත රුධිරය. ඔක්සිජනී කෘත රුධිරය කියලා කියනවා අපි. එතකොට මේ පිරිසිදු රුධිරය කියලා කියන්නේ අපි ඔක්සිජනී කෘත රුධිරයට මේ ඔක්සිජනී කෘත රුධිරය මෙතන මේ වම් කර්ණිකාවට ගලා යනවා. වම් කර්ණිකාවෙන් පස්සේ මෙන්න මෙතන තියෙනවා ද්විතුන්ඩ කපාටය. මේ ද්විතුන්ඩ කපාටය අරගෙන වම් කෝෂිකාවට ගලා යනවා. මේ වම් කෝෂිකාවේ රුධිරය දැන් හැබැයි මේ විදිහට නිකන් අපි පාඩම උගන්වන්න ලේසියට මේ විදිහට පෙරහැරක් වගේ ගලාගෙන යනවා කියලා කිව්වට එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. මම ඒක පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. මේ රුධිරය ගලාගෙන එනවා වම් කෝෂිකාවට. වම් කෝෂිකාවෙන් පස්සේ මේ රුධිරය මෙන්න මෙතනින් ආරම්භ වෙනවා. නැත්නම් වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා සංස්ථානික මහා ධමනිය කියලා ධමනියක්. මේ මම කියන්නේ සංස්ථානික මහා ධමනිය. මේ සංස්ථානික මහා ධමනිය ඔස්සේ මුළු දේහය පුරාම රුධිරය විදාහයි. මම හිතන්නේ තේරුම් ගන්න ඇතිවලා. එතකොට මම මෙතනදී එතකොට මතක තියාගන්න ඕන මේ හැම ධමනියක්ම මෙතන තියෙනවා පුප්පුසීය ධමනිය, මෙතන තියෙනවා සංස්ථානික මහා ධමනිය. මේ සෑම ධමනියක්ම ආරම්භ වෙන තැන තියෙන්නේ අඩසඳ කපාටය. මෙතන ද්විතුන්ඩ කපාටය, මෙතන ද්විතුන්ඩ කපාටය. මේ ධමනිය ආරම්භ වෙනකොටම තියෙන්නේ අඩසඳ කපාටය. මොකද මේ කපාට වලින් කරන්නේ? කපාට වලින් කරන්නේ රුධිරය ආපසු ගැලීම වළක්වනවා. රුධිරය මෙතන තියෙන රුධිරය මෙතෙන් යන්න පුළුවන්. මෙතන තියෙන රුධිරය මෙතෙන් යන්න පුළුවන්. ඒතර මෙතන කියලා කියන්නේ ඔයාලට පේනවා මේ මොනවද මේ කියන එක. මේ රුධිරය ආපසු ගැලුවොත් මැරෙනවා. ඉතින් අන්න ඒ නිසා රුධිරය ආපසු ගැලීම වැළැක්වීම තමයි මෙන්න මේ කපාට වලින් සිද්ධ කරන්නේ. ඒකෝට තමයි ඔයාලා කපාට ස්ථාන හොඳට මේ රුධිරම් විභාගයට එනවා රුධිරම් මෙහෙ පිටින්ම නම් කරන්න එනවා මේ වල ක්‍රියාකාරීත්වය දැනගෙන යන්න වෙනවා මේ කපාට තියෙන ස්ථාන හඳුනා ගන්න වෙනවා ඒ නිසා හොඳට මතක තියාගන්න මෙතන ත්‍රිතුන්ඩ ධමනිය ආරම්භ වෙන තැන හැමතැනම අඩසඳ කියලා කියවන් පස්සේ අඩසඳක් වගේ තියෙන කපාට පීඩන බව මතක තියාගන්න කපාට වලින් කරන රුධිරය ආපසු ගැලීම වැළැක්වෙනවා හොඳයි එතකොට මේ දැන් අපි බලමු මේ මම මේ පැහැදිලි කරේ හෘදේ ව්‍යුහයේ ඉගැන්වීමේ පහසුවක් එක්කලාම ඒකේ රුධිරය ගලා යන පියවර. ඉතින් පුතේ මේකේ රුධිරය ගලා යන ওই විදිහට නෙමෙයි. මෙන්න මෙහෙමයි. අර මම කියවනේ පෙනහල්ලෙන් පිරිසුදු වෙන රුධිරය එනවනේ වම් කර්ණිකාවට. ඒත් එක්කම මේ අද උත්තර මාසිරාව වෙනවා අග්‍ර මාසිරාව වෙන අපිරිසුදු වෙන රුධිරය ගලා යනවනේ දකුණු කර්ණිකාවට. මේ දෙකේ රුධිරය පිරුණාට පස්සේ මේ කර්ණිකා දෙක එකවර හැකිලෙනවා. අපි කියන එකට ආකුංචනය වෙනවා කියනවා. මේ කර්ණිකා දෙක එකවර ආකුංචනය වෙනවා. එතකොට මේ දකුණු කර්ණිකාවේ තියෙන අපිරිසුදු රුධිරය මේ ත්‍රිතුන්ඩ කපාටයේ අරගෙන එනවා දකුණු කෝෂිකාවට. වම් කර්ණිකාවේ තියෙන රුධිරය මෙන්න මේ ද්විතුන්ඩ කපාටයේ අරගෙන
එනවා වම් කෝෂිකාව. තේරුණානේ? ඊට පස්සේ එකපාරටම මේ කෝෂිකාවල රුධිරය පිරුණාට පස්සේ එකපාරටම කෝෂිකා දෙක හැකිලෙනවා. කෝෂිකා දෙක හැකිලෙනකොට අපි කියනවා ඒකට කෝෂිකා ආකුංචනය වෙනවා. මොකද්ද? කෝෂිකා ආකුංචනය වෙනවා. ඒ ආකුංචනය වෙනකොටම සිද්ධ වෙන්නේ මොකද්ද? මෙන්න මේ ත්‍රිතුණ්ඩ කපාටය. මෙන්න මේ ත්‍රිතුණ්ඩ කපාටේ ටක් ගාලා වෙනවා. එතකොට රුධිරය ආපසු ගැලීම බලන්න. ඒත් එක්කම අඩසඳ කපාටේ ඇරෙනවා. ඒ අඩසඳ කපාටේ යනකොට පස්සේ මේ වම් කෝෂිකාවේ තියෙන පිරිසුදු රුධිරයේ සංස්ථානික මහා ධමනියට ඇතුළු මේ දකුණු කෝෂිකාවේ තියෙන අපිරිසුදු රුධිරයේ අඩසඳ කපාටේ අරගෙන මෙන්න මේ කුකුෂියේ ධමන වලට ඇතුළු වෙනවා. ඇතුළු වුණාට පස්සේ මේ කර්ණිකා සහ කෝෂිකා මම පස්සේ හෘද චක්‍ර ගැන කතා කරනවා. මේ කර්ණිකා සහ කෝෂිකා එකවර ඉහිල් වෙනවා. ඒ එකවර ඉහිල් වෙනකොට මෙන්න මේ දැන් මේවට ඇතුළු වෙච්ච රුධිරය තියෙනවනේ මේ සංස්ථානික මහා ධමනියටයි කුකුෂි ධමනියට ඇතුළු වෙච්ච රුධිරය තියෙනවනේ. ඒ රුධිරය ආපසු ගැලීම වලකින්න එකපාරටම මෙන්න මේ අඩසඳ කපාට වැහෙනවා. මෙන්න මේ කපාට ඇරෙන වැහෙන හඬ අපට ශබ්ද දෙකකින් වේදනාලාවකින් ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ හඬට අපි කියනවා ලප් සහ ඩබ්. මේ ලප් සහ ඩබ් කියන හඬ තමයි අපට වේදනාලාවකින් තමයි යෝග නිරීක්ෂණය කරන්න වෙන්නේ. එතකොට මේ ලප් හඬ එච්චර තීව්‍ර නැහැ. ඒ ලප් හඬ එන්නේ මෙන්න මේ ත්‍රිතුණ්ඩ සහ දිතුණ්ඩ කපාට වැහෙන. දැන් වැහෙනකොටනේ කපාටයක් සද්දයක් එන්න ඕනේ. දැන් දොරක් ඇරෙනකොට නෙමෙයිනේ දොරක් ගිහිල්ලා වැහෙනකොටනේ සද්දේ ඉන්නේ දඩාස් ගාලා සාමාන්‍ය වල ඉවරුද දකින්න ඇතිනේ වනේ. එතකොට වැහෙනකොට තමයි සද්දේ ඉන්නේ. එතකොට මේ අඩසඳ මේ ත්‍රිතුණ්ඩ සහ දිතුණ්ඩ කපාට වැහෙනකොට ඇහෙන හඬ තමයි ලප් හඬ. එතකොට අඩසඳ කපාට වැහෙනකොට තමයි අඩසඳ කපාට වැහෙනකොට තමයි වඩා තීව්‍ර ඩබ්ස් හඬ එන්නේ. මොන එතකොට වේදනාලාකින් තමයි යෝග නිරීක්ෂණය ශ්‍රවණය කරගන්න පුළුවන් ඉන්නේ ලබ් සහ ඩබ් හඬ ඇති වෙන්න හේතුව තමයි මම පැහැදිලි කරලා දුන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට රුධිරය දේහය පුරා පරිවහණය වෙනවා. එතකොට ඔයාලත් මේ රූප සහන් ඇඳගෙන කොටස් නම් කරගෙන ওই ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගන්න වෙනවා. හොඳයි. ඊට පස්සේ හරි අඳගන්න ඉඩ තියාගන්න එහෙම නැත්නම් ඔය අඳගෙන ඉඩ තියාගෙන දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ හෘදයෙන් පටන්ගෙන ප්‍රධාන නල පද්ධති දෙකක් යනවා රුධිරය ගමන් කිරීම සඳහා දායක වෙනවා. එකක් තමයි ශිරානල මේ කුකුෂයේ ශිර සහ මේ අනිත් එක තමයි ධමනිනල. එතකොට අපේ ඇඟ ASCII රුධිරය පරිවාහනය කිරීම සඳහා නල පද්ධති දෙකක් ක්‍රියා කරනවා. එකක් තමයි ධමනිනල සහ එකක් තමයි අනිත් එක තමයි ශිරානල. එතකොට ප්‍රධාන වශයෙන්ම ධමනිනල අපි පස්සේ සංසන්දනයක් ගැන සාකච්ඡා කරනවා. ධමනිනල තුල පිරිසුදු රුධිරය ගමන් කරනවා, ශිරානල තුල අපිරිසුදු රුධිරය ගමන් කරනවා. නමුත් මෙන්න මේ කුකුෂීය ධමනියේ ගමන් කරන්නේ අපිරිසුදු රුධිරය. ඒ කියන්නේ ඔක්සිජනී රුධ නැති රුධිරය. ඔක්සිජනී රුධිරය මේ කුකුෂී ශිරාය ගමන් කරන්නේ පිරිසුදු රුධිරය. ඔක්සිජනී පෘත රුධිරය. දැන් මම මේ කතා කරේ හෘදයේ ව්‍යුහය සහ හෘදය තුල සිදුවන ක්‍රියාකාරීත්වය. හොඳයි. දැන් අපි බලමු දේහය තුල මේ රුධිරයේ සංසරණය. දැන් මේකෙන් අපිට දේහය තුල රුධිරයේ සංසරණය වෙන ආකාරය පැහැදිලි වෙන්නේ නැහැ. මේකේ තියෙන හෘදය තුලට ගමන් කරන ආකාරය, හෘදයෙන් එළියට යන ආකාරය සහ ධමනි සහ ශිරානල මේ පීඩන ආකාරය. එතකොට පුතේ ඔයාලා මේ උත්තරණ ඇදගෙන මේක ගැන සටහනක් ඔයාලා මේක අපි නැවත නිරීක්ෂණය කරලා සටහනක් ඔයාලා කෙටි සටහනක් දාගන්න. මේක ගැන සටහනක් කරන්න ගියොත් එහෙම විශාල කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාලා මේකට දැන් මම මේක නැවත නරඹලා මේ ඔයාලට පුළුවන් මේකට අදාළ කෙටි සටහනක් නිර්මාණය කරගන්න. මේක අත්‍යවශ්‍ය කරන කාරණා ටිකක් තියෙනවා. මම ඒක හෘද ස්පන්දනය යනදී මම ඔයාලට සටහනක් දෙන්නම්. හොඳයි. දැන් අපි බලමු මේ රුධිරය
ඒ දමනි සහ ශිරානල ඔස්සේ රුධිරයේ සංසරණය වෙන්නේ කොහොමද කියන එක. ඒකට මම රූප සටහනක් මනක්කල්පිත රූප සටහනක් නිර්මාණය කරගෙන තියෙනවා. මෙන්න මේ වගේ. කැමරා කරනකොට බලන්න චුට්ටක් මේක පැහැදිලිද කියලා. හොඳයි. මේ බලන්න. මේ බලන්න මේ තමයි අපේ ඇඟාස්සේ රුධිරය පරිවහනය කරන ප්‍රධාන ක්‍රමවේදය. මේක අපි මනක්කල්පිත රූපයක් කියලා කියේ මේ විදිහට නෙමෙයි පිළිගන්නේ. නමුත් මේක ඉගැන්වීමේ පහසුවට මෙන්න මේ වගේ රූපයක් අපි නිර්මාණය කරගත්ත ප්‍රශ්නයක් නෑ. මම මෙතනින් පැහැදිලි කරලා තියෙන රවුමට හෘදය අපි ඉස්සෙල්ලා අඳුර හෘදේ කුටීරේ දකුණු කර්ණිකාව වම් කර්ණිකාව දකුණු කෝෂිකාව වම් කෝෂිකාව. එතකොට පුතේ ඉහළින් මම යන්ත පෙනහල්ල පහළින් මම යන්ත අක්මාව අන්ත්‍ර වෘක්ක යන්ත තම තව අවයව තියෙනවා. එතකොට වම් කෝෂිකාවෙන් තමයි සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙන්නේ. ඔයාලට මතක ඇති මේ සංස්ථානික මහා ධමනිය මේ සංස්ථානික මහා ධමනිය ආරම්භ වෙනවා ඊට පස්සේ සංස්ථානික මහා ධමනියෙන් පස්සේ ඒ අවයව වලට පිරිසුදු රුධිරයේ සපයන ධමනි පිහිටනවා. දැන් අක්මාවට අපි කියනවා විද්‍යාවේ යාපෘතය කියලා. යාපෘතයේ රුධිරයේ සපයන්නේ යාපෘතික ධමනිය. ආන්ත්‍රයට සපයනවා ආන්ත්‍රික ධමනිය කියලා කියන්න පුළුවන්. ආන්ත්‍රයකට රුධිරයේ සපයන ධමනිය. වෘක්ක වලට අපි වකුගඩු වෙන තව වකුගඩු වෘක්ක කියලා කරනවා. වෘක්කේට පිරිසුදු රුධිරයේ සපයන ධමනියට අපි කියනවා වෘක්කීය ධමනිය කියලා. මේ දැන් බලන්න මේ සංස්ථානික මහා ධමනියේ පිරිසුදු රුධිරය මෙහෙම ගලාගෙන එනවා. මේ එක එක අවයව වලට පිරිසුදු රුධිරය සපයනවා. මේ රුධිරය සපයලා මේ එක එක අවයව වලින් රුධිරය අපිරිසුදු වෙනවා. ඒ කියන්නේ මේ අවයවයේ තියෙන මේ සෛලවල තියෙන මේ කාබන් ඩයොක්සයිඩ් ලේවල් දෙනවා. ලේවල් දුන්න ගාම අපි කියනවා අපිරිසුදු රුධිරය කියලා. එහෙම නැත්නම් ඔක්සිජනේ ෘත රුධිරය කියලා කියනවා. මම ඉස්සෙල්ලා ඒක සඳහන් කරා. ඒ රුධිරය ආපසු අරගෙන යන්න වෙනම නල පද්ධතියක් තියෙනවා. ඒවට අපි කියනවා ශිරා නල පද්ධතිය කියලා. දැන් බලන්න වෘක්ක වලින් අපිරිසුදු රුධිරය ගෙන යාමට තියෙනවා වෘක්කීය ශිරාව. හැබැයි ආන්ත්‍රික ශිරාව කියලා එකක් නෑ. අක්මාවෙන් අපිරිසුදු රුධිරය ආපසු ගෙන යන්න යාපෘතික ශිරාව කියලා ශිරාවක් තියෙනවා. එතකොට මේ අන්ත්‍ර වලින් කෙලින්ම අක්මාවට තමයි රුධිරය සපයන්නේ. අන්ත්‍ර වලින් කෙලින්ම අක්මාවට තමයි රුධිරය සපයන්නේ. ඒ අතර තියෙන නලයට අපි කියනවා යාපෘතික ප්‍රතිහාර ශිරාව කියලා. යාපෘතික ප්‍රතිහාර ශිරාව කියනවා. මේ ශිරා ටික ඔක්කොම එක්කාසුලා හැදෙනවා අදර මහා ශිරාව. වාට මම ඉස්සෙල්ලා මේ නැත්නම් මෙතන අදර මහා ශිරාව. අදර මහා ශිරාවෙන් ගිහිලා රුධිරේ වැටෙනවා දකුණු කර්ණිකාවට. මම සංසන්දනය කරන්නයි මම මේ විදිහට ක්‍රම විද්‍යාව මේ බෝඩ් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් වෙන ක්‍රම විද්‍යාවක් සකස් කරගෙන තියෙන්නේ. මේක සංසන්දනයෙන් යන්න පුළුවන් නිසා ඒක ඔයාලට වාසියක්. ඒකට මේ අදර මහා ශිරාව ගිහිලා වැටෙනවා දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවෙන් රුධිරය එනවා දකුණු කෝෂිකාවට. දකුණු කෝෂිකාවෙන් අපිරිසුදු වෙච්ච රුධිරය යනවා පුප්පුෂීය ධමනිය ඔස්සේ පෙනහළට. මම මෙතන මේ කියන්නේ පුප්පුෂීය ධමනිය ඔස්සේ පෙනහළට යනවා. හොඳට නිරීක්ෂණය කරන්න. මේක නැවත නැවත බලලා හොඳින් අධ්‍යයනය කරන්න කොහොම පැහැදිලි මේ කතාව. ඒතර පුප්පුෂීය ධමනිය ඔස්සේ පෙනහළට යනවා. පුප්පුෂීය ධමනිය රුධිරේ පෙනහළට ගිහලා පෙනහල්ලේදී අර වායු වමාරුව සිද්ධ වෙලා පිරිසුදු වෙනවා. මේ පිරිසුදු විච්චලේ පුප්පුෂීය ශිරා ඔස්සේ අන්න වම් කර්ණිකාවට ගමන් කරනවා. පුප්පුෂීය ශිරා ඔස්සේ වම් කර්ණිකාවට ගමන් කරනවා. ඒකම අපේ නල හතරකින් ඇදලා තියෙන පුප්පුෂීය. ඒතර මෙතන තමයි දැන් මේ ලේ ටික තියෙන්නේ පිරිසුදු ලේ ටික. හරිද? ඉතින් මේකද ද්විතුණ්ඩ කපාටේ තියෙනවා. ඒ ද්විතුණ්ඩ කපාටේ අරගෙන වම් කෝෂිකාවට යනවා. පිරිසුදු රුධිරේ වම් කෝෂිකාවෙන් ආපහු ගමන් කරනවා. පහටද සංස්ථානික මහා ධමනියට. මෙන්න මේ විදිහට තමයි අපේ දේහේ පුරා රුධිරේ සංසරණය වෙන්නේ. එතකොට පුතේ රුධිර සංසරණය ගැන කිව්වහම මෙතන ඔයාලට පැහැදිලිව පේන්න තියෙනවා සංසරණ ආකාර දෙකක්. මොකක්ද මේ සංසරණ ආකාර දෙක? මේ පෙනහල්ල දක්වා පෙනහල්ල ඔස්සේ රුධිරය ගමන් කිරීමට අපි කියනවා පුප්පුෂ සංසරණය.
පුප්පුස සංසරණය. ඊට පස්සේ මෙන්න මේ කොටස අයිති වෙනවා පුප්පුස සංසරණයට. ඊට පස්සේ මෙන්න මේ සංස්ථානික මහා ධමනිය ඔස්සේ මුළු දේහ පුරාම රුධිරය බෙදනවට අපි කියනවා සංස්ථානික සංසරණය කියලා. සංස්ථානික සංසරණය කියලා කියනවා. පුප්පුස සංසරණය සහ සංස්ථානික සංසරණය. ඒ වගේම පුතේ ඔයාලට පේනවා ඇති මේ දැන් බලන්නකො මෙතනින් දැන් අක්මාවෙන් නික්මෙන රුධිර සෛලයක් අපි හිතමු ආපහු අක්මාවටම එනවා කියලා හිතමුකෝ. මෙන්න බලන්න. මෙහෙම ගිහිල්ලා යාපෘතික සිරාවෙන් ගිහිල්ලා අදරමහා සිරාවට යනවා. අදරමහා සිරාවේ ඔන්න එකපාරක් හෘදයට වැටෙනවා. ඊට පස්සේ තව හෘදයෙන් ඉවත් වෙනවා. පෙනහල්ලට ගිහිල්ලා පිළිසුදුලා ආපහු හෘදයට වැටෙනවා. හෘදයට වැටලා ආපහු හෘදයෙන් ඉවත් වෙලා රුධිර සෛලය මෙතෙන් එනවා කියලා හිතන්න. එහෙනම් එකපාරක් පටකයකින් ලේ ගමන් කරන්න හෘදයෙන් කී පාරක් යන්න ඕනද? දෙපාරක් යන්න. ඔන්න මම ආයෙ කියනවා මෙතන නිකුත් වෙන සෛලේ මේ බලන්නකො එතකොට පේනවා හොඳට මේක දිහා බලුවාම මේ අක්මානේ නිකුත් සෛලේ යාපෘතික ප්‍රතිහාර සිරාව ඔස්සේ අදරමහා සිරාවටත් ඒකෙන් ඔන්න හෘදයට වැටෙනවා එකපාරක්. හෘදයෙන් මෙතෙන් දැවිලා ආපහු ඔන්න හෘදයෙන් නික්මලා යනවා පෙනහලට. පෙනහල්ලෙන් පිරිසුදු වෙලා ආපහු ආය හෘදයට වැටෙනවා. ආය හෘදයෙන් සංස්ථානික මහා ධමනියට ඉවත් වෙනවා. එතකොට පුතේ පටකයෙන් එකපාරක් රුධිරය ගලා යන්න හෘදයෙන් කී පාරක් යන්න ඕනද? දෙපාරක් යන්න ඕන. අන්න ඒකට අපි කියනවා ද්විත්ව සංසරණය කියලා. මොකද පුතේ අපි කියන්නේ ද්විත්ව සංසරණය. ද්විත්ව සංසරණය කියලා අපි ඔකට කියනවා. එතකොට හොඳයි. එතකොට මේ සංසරණයට ප්‍රධාන දායක වෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කර්ණිකා කුංචනය, කෝෂිකා කුංචනය, කාර්නික කෝෂික විස්තරණය, ඔන්න ඔකට අපි කියනවා හෘද ස්පන්දනය කියලා. හොඳයි. එතකොට දැන් මේක තමයි රුධිර සංසරණය කියන කොටස යටතේදී මට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට මේක දීර්ඝ කොටසක් මම වේගෙන් පැහැදිලි කරගෙන ගියේ. ඔයාලට මේක නැවත නැවත නිරීක්ෂණය කිරීමට හැකියාව තියෙන නිසා ඔයාලට අවශ්‍ය කරන මෙන්න මේ හෘදේ ව්‍යුහය ඇතුලේ වෙලා ඒ කොටස් ටික නම් කරගන්න ඕන. මම මේ හෘද රුධිර සංසරණය මෙන්න මේ රුධිර ද්විත්ව සංසරණය කියන කොටස පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. මෙන්න මේ වගේ පොඩි සටහනක් දාගන්න. මෙන්න මේක අදින්න ඉඳ තියලා මේ හෘදය අදින්නට තියලා මෙන්න මේ පුංචි සටහන දාගන්න. මිනිසාගේ දේහය පුරා රුධිරයේ සංසරණය කිරීම සඳහා පීඩන ප්‍රධාන අවයවය හෘදයයි. දැන් මාඩේක පීඩන ස්ථානය කීවා හෘදයයි. හෘදය මගින් හෘද ස්පන්දනය මගින් දේහය පුරා රුධිරය පරිවහනය කිරීම සඳහා ප්‍රධාන නල පද්ධති ආකාර දෙකක් ක්‍රියා කරයි. එනම් පාලයන් එක දෙක දමන නල පද්ධතිය සහ ශිරා නල පද්ධතිය. දමන නල පද්ධතිය සහ ශිරා නල පද්ධතිය. හොඳයි. දමන නල පද්ධතිය සහ ශිරා නල පද්ධතිය දැන් මෙන්න අපි ඒකේ පස්සේ සංසන්දනයක් කරනවා. දමන නල පාලනය මෙහෙම දමන නල පද්ධතිය මගින් බොහෝ විට පිරිසුදු රුධිරය වරහන් ඔක්සිජනීකృత රුධිරය මේ විදිහට තියෙන මම ඔක්සිජනීකృత රුධිරයද ශිරා නල මගින් අපිරිසුදු රුධිරය ඔක්සිජනීකృత රුධිරය ද පරිවහනය කරයි.
පරිහරණය කරයි. හොඳයි. දැන් ලියගන්නකෝ මාතෘකාව ලියන්න හෘදේ කපාට කියලා ලියන්න. හෘදේ කපාට කියලා ලියන්න. හෘදේ කපාට ලියගන්න. පොයින්ට් ෆෝමැට් එක ලියගන්න පළවෙනි පොයින්ට් එක දාලා ලියගන්න. දකුණු කර්ණිකාව සහ දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටයේ පිහිටයි. ත්‍රිතුණ්ඩ කපාටයේ පිහිටයි. ඊළඟ පොයින්ට් එක දාලා ලියන්න මෙහෙම. වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ද්විතුණ්ඩ කපාටයේ පිහිටයි. දමනිනල ආරම්භයේ තුන්වෙනි පොයින්ට් එක දාලා ලියන්න. දමනිනල ආරම්භයේ ඒ කියන්නේ කුකුෂිය දමනිය සහ සංස්ථානික මහා දමනිය. දමනිනල ආරම්භයේ අඩසඳ කපාට පිහිටයි. ඊට පස්සේ යන මෙම කපාට මගින් පහළින් මෙම කපාට මගින් රුධිරය ආපසු ගැලීම වළක්වයි. රුධිරය ආපසු ගැලීම වළක්වයි. පහළ යන ස්ටමක් එකක් දාලා යන්නේ නෑ. සරලකුණක් දාලා යන්නේ නෑ. ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ. ත්‍රිතුණ්ඩ සහ ද්විතුණ්ඩ කපාට. ත්‍රිතුණ්ඩ සහ ද්විතුණ්ඩ කපාට වැසෙන හඬ ලබ් ශබ්දයෙන් ඉන්නේ ලයනල් එන ලබ් ශබ්දයෙන් අඩසඳ කපාට වැසෙන හඬ ඒක වඩා තීව්‍රව වැහෙනවා. ශබ්දේ වැඩි එකක් ඒක. අඩසඳ කපාට වැසෙන හඬ ඩබ් ශබ්දයෙන් වේදනාවක් වගේ නිරීක්ෂණය කළ හැකියි. අර දොස්තර මහත්තයා පාවිච්චි කරන්නේ. හොඳයි. ඊට පස්සේ ඒ මම පැහැදිලි කරේ කපාටවල ක්‍රියාකාරීත්වය සහ කපාට පිහිටුන්නේ මේ අපිට හෘදය ගැන ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ ලියන්න මාතෘකාව ද්විත්ව සංසරණය. ද්විත්ව සංසරණය. ද්විත්ව සංසරණයට ඔයගොල්ලෝ මෙන්න මේ රූප සරහන ඇඳ ගන්න වෙනවා. මේ මනක් කල්පිත රූප සරහන ඇඳ ගන්න වෙනවා. ඒ ද්විත්ව සංසරණයට මේ රූප සරහන ඇඳගෙන මෙන්න මෙහෙම ලියමු අපි. මිනිසාගේ දේහයේ පෙනහල්ල ඔස්සේ රුධිරය ගමන් කරන මාර්ගය කුක්කුස සංසරණය නමින් හඳුන්වයි. කුක්කුස සංසරණය නමින් හඳුන්වයි. රූලක් කරලා දාගන්න දෙවෙනි පොයින්ට්ස් ඩොට් මාක් එකක් දාගන්න. ටිකක් දාගන්න. සංස්ථානික මහා ධමනිය ඔස්සේ මුළු දේහය පුරාම රුධිරය බෙදා හැරීම. සංස්ථානික සංසරණය නමින් හඳුන්වයි. ඊළඟ පොයින්ට් ෆෝම් එක දාලා ලියන්න මෙන්න. කිසියම් පටකයක් ඔස්සේ රුධිර සෛලයක් එක්වරක් ගමන් කිරීම සඳහා හෘදයෙන් මම ඉස්සෙල්ලා පැහැදිලි කළා නේ. හෘදයෙන් දෙවරක් ගමන් කළ යුතුය.
හෘදයෙන් දෙවරක් ගමන් කළ යුතුය. මෙය ද්විත්ව සංසරණේ නමින් හඳුන්වයි. මෙය ද්විත්ව සංසරණේ නමින් හඳුන්වයි. හරි පහළින් මෙන්න මෙම ද්විත්ව මෙසේ රුධිර සංසරණයේ දේහය පුරා සිදුවීමට කර්ණිකා සහ කෝෂිකා සංකෝචනය වීම සහ ඉහිල් වීම සිදු විය යුතුය. මෙය හෘද ස්පන්දනය නමින් හඳුන්වයි. හොඳයි. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් පන්ති රටාවකදී නම් පන්තියකදී නම් අපි මේ පාඩමක් මේ විදිහට ඒකාකාරීව එක දිගට ගලාගෙන යන්නේ නැහැ. අපිට පොඩි විහිළුවක් තහලුවක් කරලා හරි මේ අර දැනෙන ඒකාකාරී බව පොඩක් වෙනස් කරගෙන ඉදිරියට යන නිසා අපි කාලේ වැය වෙන ආකාරය තේරෙන්නේ නැහැ. නමුත් මේ මෙවැනි කොටස් වලටත් අපිට ඒකාකාරීව පාඩම ඉදිරියට කරගෙන යනකොට පොඩි ඒකාකාරී බවක් දැනෙනවා. ඒ නිසා අපි පාඩම් කෙටි කරලා එක දිගට කරගෙන යනවා. ඔයාලට පුළුවන් මේවා නැවත බලලා කරලා අධ්‍යයනය කරන්න. ඔයාලට මෙතනදී පෙළ පොත චුට්ටක් පාවිච්චි කරන්න. මොකද දැන් මේ මම යන්නේ ත්‍රිමාන රූපයක් නෙමෙයි, මේක රේඛීය රූපයක්. නමුත් ඔයගලගේ පෙළ පොතේ පිටු අංක 166 පිටුවේ එහෙම මේක අර ත්‍රිමාණක දික්කඩක් එහෙම පෙන්නලා තියෙනවා. ඒ රූප අධ්‍යයනය කරන්න. මම ඒකට හතරවෙනි වීඩියෝ වැඩසටහන යටතේදී හෘදේ ක්‍රියාකාරීත්වය, හෘදේ ව්‍යුහය සහ ඒ අතරින් ඉන්න ක්‍රියාකාරීත්වයක් පැහැදිලි කරලා දුන්නා. ඒත් එක්කම කපාට ගැන පීඩන ස්ථාන සහ කපාට වලින් කරන කාර්යයන් ටික පැහැදිලි කරලා දුන්නා. ඒත් එක්කම මිනිසාගේ දේහයේ තියෙන රුධිරයේ සංසරණය වෙන ආකාරය ගැන, රුධිර සංසරණය වෙන ආකාරයේ ද්විත්ව සංසරණයක් ඔස්සේ පැහැදිලි කරලා දුන්නා. එතකොට රුධිර සංසරණයේ කොටසදී ඒ සඳහා අපිට ධමනි සහ සිරානල ගැන වෙනම නල පද්ධති දෙකක් තියෙනවා කියලා පැහැදිලි කරා. දමන නල වලින් පිරිසුදු රුධිරයක්, හැබැයි මේ කුකුසී දමනිය හැර සිරානල වලින් අපිරිසුදු රුධිරයක් ගමන් කරනවා කියලා කිව්වා. අපිරිසුදු රුධිරය නැත්නම් මෙන්න මේ කුකුසී සිරාව හැර ගමන් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපේ දේහය තුළ රුධිරයේ සංසරණය වෙන කොටස ගැන අපි පැහැදිලි කරලා දුන්නා. මම ඊළඟ වීඩියෝ වැඩසටහනේදී මම මේ හෘද චක්‍ර සහ පැහැදිලි කරන්න තියෙනවා තව අපේ වසා පද්ධතිය එවැනි එක අපි මම ඊළඟ වීඩියෝ වැඩසටහනේදී මේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම දැනට මේ කොටස නවත්තනවා. ආයුබෝවන්.